රයිට්. අද මාතෘකාව අපි කතා කරන්න යන්නේ ඇනස්තීසියා සම්බන්ධව. එතකොට ඇනස්තීසියා ගැන කතා කරනකොට ඇනස්තීසියා කියන්නේ නිර්වින්දනය. එහෙම නැත්නම් සිහිය නැති කරනවා. එතකොට මේකෙදි සිහිය නැති කරන්න පුළුවන් ලෝකල් ඒරියා එකක්. ඊට අමතරව සම්පූර්ණ බොඩි එකක් සිහිය නැති කරන්න පුළුවන්. එතකොට මේ ඇනස්තීසියා ප්‍රධාන වශයෙන් මිනිස්සුන්ටයි සත්තුන්ටයි දෙගොල්ලටම පාවිච්චි කරනවා. රයිට්? අපි බලමු ඇනස්තීසියා ප්‍රධාන වශයෙන් කැටගරයිස් කරන්නේ කොහොමද කියලා. රයිට්? ඕගොල්ලන්ට අලුත් නෝට් එකක් දෙනවා. මේක තමයි ඕගොල්ලෝ විභාගෙට යද්දි පාඩම් කරන්න ඕන නෝට් එක ඇනස්තටික් ගැන. එතකොට මේ කරුණු ටික මතක තියාගත්තම ප්‍රමාණවත්. ඊට අමතරව ඇනස්තීසියා ගැන වැඩිදුර කරුණු දැනගන්න ඕන නම් ඒ සම්බන්ධවත් වෙනම නෝට් එකක් ඕගොල්ලන්ට දීලා තිනවා. ඒකත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. රයිට්? එතකොට ඇනස්තීසියා ගැන කතා කරනකොට ඇනස්තීසියා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඇනස්තීසියා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඒ තමයි ලෝකල් ඇනස්තීසියා. අපි කෙටියෙන් කියනවා මේකට LA කියලා. LA කියලා තව කෑල්ලක් තියෙනවා ලෝකල් ඇප්ලිකේෂන් කියලා. නමුත් ක්‍රීම් වලට කියන එක. නමුත් ඒක ගණන් ගන්න එපා. මෙතනදී LA කියලා කියන්නේ මම ලෝකල් ඇනස්තීසියා වල. ඊට අමතරව ජෙනරල් ඇනස්තීසියා කියලා තව වර්ගයකටත් බෙදෙනවා. රයිට්? ඒකට අපි කියනවා කෙටි නම GA කියලා. GA කියලා. යම් කිසි කෙනෙක්ව සම්පූර්ණයෙන් නිර්වින්දනය කරනවා නම් සම්පූර්ණයෙන් කොන්ෂස්නස් එක යාගේ නැති කරනවා නම් ඒකට අපි කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. යම් කිසි කෙනෙක්ගේ යම් කිසි ඒරියා එකක් නිර්වින්දනය කරනවා නම් ඒකට අපි කියනවා ලෝකල් ඇනස්තීසියා කියලා. උදාහරණ දෙකක් ගමු. මගේ දතක් ගලවන්න මගේ මේ හක්කේ යම් කිසි ස්ථානයක් විතරක් සිහිය නැති කරලා දාන්න. නිර්වින්දනය කරලා දාන්න. පේන් එක දැනෙන්නේ නැති කරලා දාන්න. නර්ව් ටික බ්ලොක් කරලා දාන්න. අන්න ඒකට අපි කියනවා ලෝකල් ඇනස්තීසියා කියලා. මගේ ඇපෙන්ඩිසෙක්ටොමි සර්ජරි එක කරන්න මාව සම්පූර්ණයෙන් නිර්වින්දනය කරලා දානවා. නැත්නම් සම්පූර්ණයෙන් මගේ සිහිය නැති කරලා දානවා නම් ඒකට අපි කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. උන්න ප්‍රධාන කොටස් දෙක. ඊළඟට බලුවොත් local anesthesia වර්ග දෙකයි with vasoconstriction without vasoconstriction. මොකටද මේ vasoconstriction අදගත්තේ? right? ළමයිනේ anesthesia හදනකොට විශේෂයෙන් local anesthesia හදනකොට vasoconstriction එකක් ඒකට දානවා. මොනවා හරි drug එකක් vasoconstriction හැකියාව තියෙන. නැත්නම් රුධිර වාහිනී හැකිලීමේ හැකියාව තියෙනවා. මේ රුධිර වාහිනී හකුලවපුවාම නැත්නම් ඇතුළතින් කන්ස්ට්‍රික්ට් කරලා දාපුවාම හකුලවල දාපුවාම ප්‍රධාන වශයෙන් අදාළ බෙහෙතේ ඩියුරේෂන් ඔෆ් ඇක්ෂන් ඇනස්තීසියා බෙහෙතේ ඩියුරේෂන් ඔෆ් ඇක්ෂන් එක වැඩි වෙනවා. right? ඊට අමතරව අර ඔපරේෂන් එක කරනකොට රුධිරයේ බ්ලීඩින් ගතිය නැත්නම් රුධිරයේ පිටවීමේ ගතිය බ්ලීඩින් ටෙන්ඩන්සි එක අඩු කරලා දානවා. ඔයාලට තේරෙනවා වාසෝ කන්ස්ට්‍රික්ෂන් එකක් මේ විදිහට පාවිච්චි කරොත් එතනින් එහාට රුධිර ගමනාගමනය අඩු වෙනවා. එහෙනම් වාසෝ කන්ස්ට්‍රික්ෂන් එකක් පාවිච්චි කරන එකේ වැදගත්කම තමයි ඩියුරේෂන් ඔෆ් ඇක්ෂන් වැඩි වෙනවා. ඩියුරේෂන් ඔෆ් ඇක්ෂන් වැඩි වෙනවා. ඊට අමතරව බ්ලීඩ් වෙන්න තියෙන ටෙන්ඩන්සි එක බ්ලඩ් ලෙස් වෙනවා. බ්ලීඩ් වෙන්න තියෙන ටෙන්ඩන්සි එක ඒ කියන්නේ අපිට බ්ලඩ් ලෙස් ගතියක් තමයි සර්ජරි එකේදී දකින්නට හම්බ වෙන්නේ. right? පැහැදිලි ඒ කතන්දරේ. එහෙනම් local anesthesia වර්ග දෙකයි with vasoconstriction without vasoconstriction. ඊට අමතරව general anesthesia වර්ග දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි intravenous anesthesia. නැත්තම් අපේ රුධිර වාහිනී වලට veins වලට දෙන direct දෙන්න පුළුවන් anesthesia වර්ග. right? ඊට අමතරව inhalation වල දන්නවා ඔක්සිජන් වගේ ඉන්හේල් කරලා පාවිච්චි කරන ඇනස්තීසියා වර්ගයක්. ඉන්හෙලේෂන් වලට පාවිච්චි කරන ඇනස්තීසියා වර්ගයක්. එහෙනම් ඉන්හෙලේෂන් ඇනස්තීසියා කියලා වර්ග දෙකකට බෙදෙනවා. එහෙනම් මම ආයෙත් කියනවා ඇනස්තීසියා වර්ග දෙකයි ලෝකල් ඇනස්තීසියා සහ ජෙනරල් ඇනස්තීසියා. කෙටි නම් LA සහ GA. එතකොට ලෝකල් ඇනස්තීසියා වර්ග දෙකකට බෙදෙනවා without vasoconstriction සහ with vasoconstriction. මොනවද vasoconstriction විදිහට මේන්ලි පාවිච්චි කරන්නේ? ඇඩ්‍රිනලින්. ඇඩ්‍රිනලින් මොකටද වැදගත් වෙන්නේ? ඩියුරේෂන් ඔෆ් ඇක්ෂන් එක වැඩි කරගන්නයි අර බ්ලීඩින් ටෙන්ඩන්සි එක බ්ලඩ් ලෙස් ගතිය ඇති කරන්නේ. right?
ඊට අමතරව ජෙනරල් ඇනස්තීසියා වර්ග දෙකයි ඉන්ට්‍රාවීනස් ඇනස්තීසියා සහ ඉන්හෙලේෂන් ඇනස්තීසියා. අපි කතා කරනවා ඉන්හෙලේෂන් ඇනස්තීසියා ගැන. මේවා ප්‍රධාන වශයෙන් ගෑස් වර්ග. වායුන් තමයි පාවිච්චි කරන්නේ. රයිට්? අපි බලමු ඊළඟට මොනවද මේ ඇනස්තීසියා වලට උදාහරණ කියලා. ලෝකල් ඇනස්තටික් ඩ්‍රග්ස් ගත්තාම ළමයි මේ ලෝකල් ඇනස්තටික් ඩ්‍රග්ස් ගත්තාම ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න වෙනවා ලිග්නෝකේන් කියන ඩ්‍රග් එක ගැන. ඊට අමතරව අපි කතා කරනවා බුපිවෙකේන් කියන ඩ්‍රග් එක ගැන. රයිට්? ඊට අමතරව ලිග්නෝකේන් වලට ඇඩ්‍රිනලින් එකතු කරලා හදපු කම්බිනේෂන් එකක් ගැන කතා කරනවා. ඔයාලා දන්නවා ඇඩ්‍රිනලින් කියන්නේ වාසෝකන්ස්ට්‍රික්ෂන් එකක්. ඒතකොට ලිග්නෝකේන් කියන්නේ without vasoconstriction. බුපිවෙකේන් කියන්නේ without vasoconstriction. එතකොට ලිග්නෝකේන් ප්ලස් ඇඩ්‍රිනලින් කියන්නේ ලෝකල් ඇනස්තටික් ඩ්‍රග් එකක් with vasoconstriction එක. එහෙනම් මේකේ duration of action එකක් වැඩි සහ blood මේවා දාලා සර්ජරි කරනකොට රුධිරයේ වහන bleeding tendency එකක් අඩුයි. right? අපි බලමු ඊළඟ නෝට් එකට. නෝට් එකේ පළවෙනි කොටුවේ තියෙනවා local anesthesia සහ general anesthesia වර්ග කරලා. ඊට පස්සේ local anesthesia යටතේ මෙන්න මේ drugs තුන ගැන කතා කරලා තියෙනවා. right? අපි බලමු lignocaine කියන කෙනා indication බලන්න surface and infiltration anesthesia. සාමාන්‍යයෙන් නිර්වින්දනය කරන්නට කලින් උදාහරණයක් විදිහට අපේ දත ගලවන්න කලින් ඒ හරියේ තියෙන පේශිය නිර්වින්දනය කරනවා. මේකට අපි නමක් කියනවා infiltration කරනවා. infiltration කියන්නේ යම්කිසි surface එකක් හිරිවට්ටලා නිර්වින්දනය කරලා දාන එක. දැන් උදාහරණයක් spinal anesthesia. නැත්නම් අපේ සුෂුමිනාවට කොන්දට දීලා ඉන්ජෙක්ෂන් එකක් අපේ ගාත්‍රා දෙක නැත්නම් කකුල් පණ නැති කරලා දානවා. right? මෙතනින් පල්ලෙහා පණ නැති කරලා දානවා. මෙතෙන්ට දීලා ඉන්ජෙක්ෂන් එක මෙතනින් පල්ලෙහා පණ නැති කරලා දානවා. ඒක හරිම painful. කොන්දට ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා කියන්නේ එක නැත්නම් ස්පයිනල් කෝඩ් එකට ඉන්ජෙක්ෂන් එකක් ගන්න එක හරිම painful. එතකොට ඒ pain එක නැතිකරන්න නීඩල් එක දිග නීඩල් එකකින් ගහනකොට කැක්කුම වැඩි. ඒකින්ද මේ pain එක නැති කරන්න ඉස්සෙල්ලා පොඩි නීඩල් එකක් පාවිච්චි කරලා ටූටි සිරින්ජර් එකකින් ඉන්ෆිල්ට්‍රේෂන් ඇනස්තීසියා එකක් දෙනවා. නැත්තම් ඒ හරිය පටක ටික ඉස්සෙල්ලාම නිර්වින්දනය කරලා දානවා. ඊට පස්සේ කැක්කුම අඩුයි. දිග නීඩල් එකකින් ස්පයිනල් කෝඩ් එකට විද්දට කැක්කුම අඩුයි. මොකද අර ඉන්ෆිල්ට්‍රේෂන් ඇනස්තීසියා එකක් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට බත්තොත් මේ තමයි අපේ කොම්. එතකොට අපිට ඉන්ජෙක්ෂන් එක විදින්න ඕන මෙන්න මේ විදිහට. මේ වගේ දිග නීඩල් එකක් තමයි තියෙන්නේ. නමුත් මේ පුද්ගලගේ මසල් තියෙනවා මේ හරිය. මේ තියෙන මසල් ලේයර්. මේ තමයි කොම්බ. right? අපිට කෙලින් ඩිරෙක්ට් මේ විදිහට ගහනකොට කැක්කුම වැඩි. අපිට පුළුවන් ඉස්සෙල්ලාම මේ හරියට ඉන්ජෙක්ෂන් එකක් දෙකක් විදලා මේ මසල් එක සම්පූර්ණ හිරිවට්ටලා දාන්න. නිර්වින්දනය කරලා දාන්න. නර්ව් බ්ලොක් කරලා දාන්න. ඊට පස්සේ මේ විදිහේ දිග නීඩල් එකකින් මෙතෙන්ට විද්දට අපිට දැනෙන්නේ. එහෙනම් මේ විදිහේ පළවෙනියට හිරිවට්ටනවාට සර්ෆේස් එක හිරිවට්ටනවාට අපි කියනවා ඉන්ෆිල්ට්‍රේෂන් කරනවා කියලා. එහෙනම් මේ ලිග්නෝකේන් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා සර්ෆේස් සහ ඉන්ෆිල්ට්‍රේෂන් ඇනස්තීසියා වලට. බලන්න ඩෙන්ටල් ඇනස්තීසියා දත් ගලවන්න දේවල් වලට නර්ව් බ්ලොක් කරන්න ඉන්ට්‍රාවීනස් බ්ලොක් සහ එපිඩියුරල් ඇන්ඩ් ස්පයිනල් ඇනස්තීසියා වලදී පාවිච්චි කරන බව. පොඩ්ඩක් බලන්න මේ තමයි ස්පයිනල් ඇනස්තීසියා දෙන එක. ස්පයිනල් ඇනස්තීසියා වලට අපි කියනවා කෙටි නම ස්පයිනල් ඇනස්තීසියා SC. right? එහෙනම් ඔන්න ලිග්නෝකේන් වල ඉන්ඩිකේෂන්. ඊළඟ කෝෂන් දාලා තියෙනවා හෙපටික් ඉම්පයර්මන්ට් liver failure යට මේවා දෙන්නේ නැහැ. ඊට අමතරව සයිඩ් ඉෆෙක්ට් විදියට තියෙනවා allergic reactions cardiovascular system එකේ සයිඩ් ඉෆෙක්ට් විදියට hypertension heart block myocardial depression කියන තියෙනවා central nervous system එකේ lightness headache blurred vision කියන ළමයිනේ S2 blurred වෙලා පේන vision එක blurred වෙනවා restlessness tremor එවලීම convulsion fit එක හැදෙන්න පුළුවන් epidural anesthesia වලදී urinary retention headache සහ backache කියනවා right epidural anesthesia කියන්නේ මොකක්ද කියලා මම ෆොටෝ එකක් එවන්න right ඊළඟ ඩෝස් එක දාලා තියෙනවා 2 to 4 mg per kilogram ඊට අමතරව ඩෝසේජ් ෆෝම් බලන්න වැදගත් ලිග්නෝකේන් මොනවටද දෙන්නේ ලිග්නෝකේන් වල ඩෝසේජ් ෆෝම් මොනවද කියන එක තමයි ඔයාලා අල්ලගන්න
dosage form වෙනවා lignocaine 2% plain 20 ml වයි. plain කියන්නේ lignocaine විතරයි. adrenaline දාලා නැහැ. plain කියන්නේ ඒක. ඊළඟට lignocaine hydrochloride 4% topical solution එකක් වෙනවා. 30 ml වයි. ඊට අමතරව lignocaine hydrochloride 2% cream වෙනවා. මේවයි cream තියෙනවා ළමයි. ඔය කැනියුලා එකක් දානකොට අතට කැනියුලා එකක් දානකොට මේ ක්‍රීම් එක ගාලා තියලා මේ හරිය හිරිවට්ටනවා. ඊට පස්සේ කැනියුලා එක දානකොට රිදෙන්නේ. එහෙනම් අන්න දැක්කද ඉන්ෆිල්ට්‍රේෂන් ඇනස්තීසියා වලට lignocaine පාවිච්චි කරනවා. හරි. ඊළඟට lignocaine 5% heavy spinal 3 ml ampule. spinal anesthesia වලට පාවිච්චි කරන lignocaine heavy 3% එකකුත් එනවා. ampule ජාති. හරි. ඊළඟට අපි යනවා lignocaine with adrenaline කියන එක බලන්න. එහෙනම් දැන් lignocaine vasoconstriction එකක් එක්කලා එකතු කරලා තමයි හදලා තියෙන්නේ. with vasoconstriction. මේක අපි කතා කරමු. බලන්න නෝට් එකේ 13 වෙනි පිටුවේ තියෙන්නේ indication to treat the absorption of local anesthetic density. දත් ගලවද්දි anesthesia එකක් දෙනකොට ඒකේ absorption එක වැඩි කරගන්න පාවිච්චි කරන බිත්තක් තමයි ප්‍රධාන වශයෙන්. right? ඊට අමතරව caution, hypertension, දැන් adrenaline කියන හින්දා adrenaline සම්බන්ධ side effect එක එනවා. මොනවද? sympathetic system එක stimulate වෙන්න පුළුවන්. hypertension, ischemic heart disease, arrhythmias, cerebrovascular disease, diabetes එන්න පුළුවන්, thyrotoxicosis එන්න පුළුවන්. Contraindication දීලා තියෙනවා for ring block or digital block at supply by end arteries. penis එකේ fingers වල පිනාවල nerve block ඇති වෙන්න පුළුවන්. එතකොට nerve block එකක් තියෙන කෙනෙක්ට මේවා contraindication වෙනවා. හරි. ඊට අමතරව dosage form එනවා adrenaline 12.5 microgram per milliliter 1 in 80,000 5 ml vial වෙනවා. ඒවා incorporated ඒවත් එක්කලා එකතු වෙලා තියෙන්නේ lignocaine 2% 2 ml සහ 30 ml vial. එහෙනම් මේකකින් එනවා 30 ml vial. ඒ වැටලේ lignocaine තියෙනවා 2% තියෙනවා. adrenaline තියෙන්න පුළුවන් 12.5 microgram. 12.5 microgram per ml. මේකත් 2% per ml නේ. right? එතකොට ඔන්න ඔය විදිහට මතක තියාගන්න ඕන ඕක lignocaine with adrenaline. දැන් adrenaline පාවිච්චි කරන්නේ මොකටද කියලා අහුවොත් අමන්ට තේරෙන්න ඕනේ මේක duration of action එක absorption fast කරන්න සහ bleeding tendency එක අඩු කරන්න. ඊළඟට අපි යනවා local anesthesia වල අනිත් එක්කෙනා bupivacaine ගැන කතා කරමු. lignocaine, bupivacaine, lignocaine with adrenaline. bupivacaine ගැන කතා කරනකොට ඊළඟ පිටුවට පෙරලන්න. ඒකේ දාලා තියෙනවා more potent and toxic than lignocaine. ඒක cane නෙමෙයි cane and long acting than combination with adrenaline. ඒකේ නම් මෙයාටත් වඩා මෙයාගේ action එක low. action එක ඉතාමත් low වැඩි. ඒක මතක තියාගන්න ඕනේ. bupivacaine එකේ action එක low without vasoconstriction. right. ඊළඟට අපි කතා කරන්න යන්නේ general anesthesia ගැන. general anesthesia වල දැන් අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි intravenous anesthesia. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ inhalation anesthesia. මොනවද මේ inhalation anesthesia? surgery එකක් කරන room එකට ගියා නම් ඕගොල්ලොන්ට දකින්න හම්බෙයි mask එකක් දාලා එයාට යම්කිසි වායුවක් යවනවා. patient වායුවක් යවනවා. මේකෙන් එයාගේ සම්පූර්ණ ඇඟම සිහි නැති වෙලා යනවා. හිරිවින්දනය වෙලා යනවා. right? එතකොට මේකට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ ළමයි diethyl ether, halothane සහ nitrous oxide හෙවත් smiling gas. ඉනායන වායුව කියලා කියන්නේ. ඉනායන කියන්නේ අන්නේ වායුව තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. right? එතකොට diethyl ether ගැන කතා කරොත් අපි මෙතනදී වගුවක් ගහලා ඔයාලට මේක වෙන් කරලා දීලා තියෙනවා. ඒ වගුවේදී අපි කතා කරොත් diethyl ether ගැන ඒකේ පොඩි නෝට් එකක් දාලා තියෙනවා indication යටතේ inhalation anesthetic are used for induction and maintenance anesthesia. anesthesia පාවිච්චි කරන induction and maintenance. මේ anesthesia දෙනවා කියන්නේ ඔන්න රෝගියා හොස්පිටල් එකට ඇතුළු කරා. right?
රෝගියා හොස්පිටල් එකට ඇතුල් කරපුවාම ඒ වෙලාවේ පේෂන්ට් නිර්වින්දනය කරනකොට පොඩි ඉන්ඩක්ෂන් එකක් යනවා. මේ වෙලාවේ තමයි පේෂන්ට්ව ඉන්ඩක්ෂන් එක දීලා නිර්වින්දනයට භාජනය කරන්නේ. ඊට පස්සේ ඒ සර්ජරිය සඳහා ගත වෙන කාලය පැය 2යි නම් ඔපරේෂන් එක පටන් ගන්න ඊට පස්සේ. මේ පැය 2 කාලය. පැය 2 කාලේ සර්ජරිය කරගෙන යනවා. හරි? පොඩි ඉන්ඩක්ෂන් එක. පොඩි ඇනස්තීසියා જાතියක් දීලා එයාව යන්තම් නිර්වින්දනය කරනවා. ඊට පස්සේ තමයි අපිට ටියුබ් කරගන්න ඒ දේවල් කරගන්න ලීසි. ඊට පස්සේ මේන්ටෙනන්ස් පීරියඩ් එක. මේ පීරියඩ් එකේදී ඇනස්තටික් මැඩම් නැත්නම් සර් ඇනස්තටික් සර් මොකද කරන්න ඕනේ? පේෂන්ට්ගේ ඇනස්තීසියා එක යම්කිසි මට්ටමක පවත්වාගෙන යන්න. එයා නිර්වින්දනයේ තත්ත්වයේ අරගෙන යන්න. ඒ ඔපරේෂන් එක කරන හින්දා එයාට කිසිම දෙයක් දැනෙන්න බෑ. මේක වෙන්නේ ජෙනරල් ඇනස්තීසියා වල ප්‍රධානම. ඊට පස්සේ සර්ජරි එක ඉවරයි දැන් අපිට අවශ්‍ය වෙනවා මෙයාව රිකවර් කරන්න. රිකවර් කරනවා කියන්නේ මෙන්න මේ පීරියඩ් එකට ගිහින්. මේ පීරියඩ් එකේ දෙයක් කොෂස්. මේ පීරියඩ් එකට අරන් ඉන්න නම් රිකවර් කරන පීරියඩ් එකට අපි කියනවා රිකවරි පීරියඩ් එක කියලා. දැන් මේ පීරියඩ්. සාමාන්‍ය ඉන්ඩක්ෂන් එකත් හරි ලේසියි. මේන්ටෙනන්ස් එක කරගෙන යන එකත් හරි ලේසියි. ඒක ෆ්ලයිට් එකක් නැග්ගනවා වගේ ඔන්න ෆ්ලයිට් එක නැග්ගුවා ඊට පස්සේ ගමන යන්න තියෙන්නේ. සිංගප්පූරුවට වෙනකන් ගියා. සිංගප්පූරුවෙන් ප්ලෑන් කරන්න ඕන. ප්ලෑන් කරන එක තමයි ටිකක් අමාරු. එහෙනම් රිකවරි පීරියඩ් එක තමයි සෑහෙන්න අමාරු තත්ත්වයක තියෙන්නේ. රිකවරි පීරියඩ් එක තමයි අපිට අමාරු. රයිට්? එතකොට ඔයාලට පැහැදිලි දැන් කියන එක පැහැදිලි දැන්. ඔන්න අපි කතා කරන්නේ ඩයතිලීටර් ගැන. ඒක ඉන්ඩිකේෂන් එක යටතේ තියෙනවා. බලන්න ඉන්හෙලේෂන් ඇනස්තටික් වර්ගයක් used for induction. මෙන්න මේ වෙලාවේදී සහ මේන්ටෙනන්ස් කරගෙන යන වෙලාවේ තමයි ඩයතිලීටර් පාවිච්චි කරන්නේ. රයිට්? ඊට අමතරව කෝෂන් ඉම්ප්ලිමන්ට්. ගිනි ගන්න පුළුවන් ඩයතිලීටර්. ගිනි ගන්නා රයිට්? ගිනි ගන්න පුළුවන්. මේකෙන්ද පාවිච්චි කරද්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කන්ට්‍රා ඉන්ඩිකේෂන් තියෙන ළමයින්ගේ liver disease, raised cerebrospinal fluid, intracranial pressure වැඩි වෙන්න පුළුවන්, cerebrospinal fluid වල pressure එක වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද ඒ වගේ තත්ත්ව මේකේ කන්ට්‍රා ඉන්ඩිකේෂන් විදිහට අපිට ගන්න පුළුවන්. සයිඩ් ඉෆෙක්ට් ලේසියෙන් ගන්නවා. දැන් nausea vomiting ප්‍රධාන වශයෙන් මේ ගෑස් වලට සයිඩ් ඉෆෙක්ට් එනවා. nausea vomiting, salivation සහ laryngeal spasm. laryngeal spasm එන්න පුළුවන්. nausea vomiting එන්න පුළුවන්. ඊට අමතරව ඩෝසේජ් ෆෝම් වෙනවා ඩයතිලීටර් 5. හරි? ඒක ඩයතිලීටර් කියන්නේ හොඳට මතක තියාගන්න ඉන්ෆ්ලේමබල් එක. මේවා ඉන්නේ 500 ml වල බොටල් වල 500 ml බොටල් වල තමයි ඩයතිලීටර් එන්නේ. ඊට අමතරව අපි යනවා ඊළඟට බලන්න හැලෝතේ. ඉන්ඩිකේෂන් same as the ඩයතිලීටර් එන්නේ හැලතෙන් 250 ml බොටල් වල administered by using suitable vaporizer. Vaporizer එක පාවිච්චි කරලා තමයි හැලතෙන් කියන එක ගහන්නේ. එතකොට අර විදිහමයි side effect indication same as ඩයතිලීටර්. right? එතකොට හොඳට මතක තියාගන්න මේකේ හැලතෙන් දෙනකොට ජෙනරල් ඇනස්තීසියා වලදී රිකවරි පීරියඩ් එකේදී මෙන්න මේ පීරියඩ් එකේදී රිකවරි පීරියඩ් එකේදී අපිට දකින්න පුළුවන් ෂිවරින් හෙවත් ට්‍රිමර්ස් එනවා. පෙවුලිල්ලක් එනවා. ඒකට පේෂන්ට් බ්ලැන්කට් එකකින් වහලා ක්‍රියේට් එකේ ලොකු ප්‍රොසීඩියර් ගොඩක් තියෙනවා. හරි? ඔන්න හැලතෙන් ගැන පොඩ්ඩක් බලා ගන්න නෝට් එකේ. ඊළඟට අන්තිමේටම තියෙනවා නයිට්‍රස් ඔක්සයිඩ්. නයිට්‍රස් ඔක්සයිඩ් තාම වාසිසහගතයි. මොකද නයිට්‍රස් ඔක්සයිඩ් ගිනි ගන්න සුළු නෑ. ගිනි ගන්න සුළු නෑ. බලන්න colorless, neither irritating, not inflammable gas. Indication maintenance of surgical anesthesia. විශේෂයෙන් surgery වලදී පාවිච්චි කරනවා. Combination with others. Analgesics in obstetrics. Obstetrics surgery වලදී නැත්නම් obstetrics period එකේදී අපි පාවිච්චි කරන analgesics එකක් විදිහට මේ nitrous oxide. ඊට අමතරව trauma and physiotherapy වලට පාවිච්චි කරනවා. Administration mix with oxygen to get good action. සාමාන්‍ය නිකන් නෙමෙයි nitrous oxide කියන smiling gas එක නැත්නම් hina යන වායුව ඔක්සිජන් එක්කලා පාවිච්චි කරනවා නම්
තා විශාල බෙනිෆිට්ස් ගොඩක් ගන්න. තාමත් පළද. මේවා එන්නේ සිලින්ඩර් වල නයිට්‍රස් ඔක්සයිඩ් ඔක්සිජන් එන්නේ සිලින්ඩර් වල ළමයි. The neck of the cylinder is colored with blue. මතක තියාගන්න ඉරක් ගහ ගන්න යටින් සිලින්ඩරේ නයිට්‍රස් ඔක්සයිඩ් අඳුර ගන්න neck එක blue color එකකින් තමයි ලකඳුකම කරලා තියෙන්නේ. පොඩි පටියක් දාලා තියෙනවා blue color එක. ඊට අමතරව ඔක්සිජන් ගැන පොඩි නෝට් එකක් තියෙනවා. ඔක්සිජන් යටතේ to maintain adequate oxygen tension in inhalation anesthesia oxygen දෙන්න ඕනේ. Caution, concentration of oxygen gas is inspired anesthesia should not be less than 21%. සාමාන්‍යයෙන් 21%කට අඩු ප්‍රතිශතයක් තියෙන ඔක්සිජන් තමයි ගන්නෙ cylinders. Side effect, high concentration and over prolonged period can lead to pulmonary collapse. අපේ මේ respiratory tract එක collapse වෙලා යන්න පුළුවන් ගොඩාක් වෙලා ඔක්සිජන් දීගෙන හිටිය. right? සාමාන්‍යයෙන් සාන්ද්‍රණය 21%ක් තමයි ගන්න ඔක්සිජන් ගන්න. right? ඊළඟට බලන්න side effect ගැන කිව්වා identification of cylinder. ඔක්සිජන් සිලින්ඩර් එක හඳුනගන්නේ කොහොමද කියලා. මේකේ තියෙන්නේ සිලින්ඩර් එකේ neck එක. මේ සිලින්ඩර් එක කියලා හිතන්න. මේකේ neck එක වටේට තියෙන පටිය සුදු පාටයි. ඒතකොට සමහරක් ගෑස් වෙනවා නයිට්‍රස් ඔක්සයිඩ් සහ ඔක්සිජන් දෙකම අන්තර්ගතයි. ඉතින් මේ වගේ පටි දෙකක් තියෙන්න පුළුවන්. සුදු පාට පටියයි නිල් පාට පටියයි. ඔක්සිජන් සිලින්ඩර් එක හඳුනගන්නේ සුදු පාටින්, neck එක සුදු පාටයි. නයිට්‍රස් ඔක්සයිඩ් හඳුනගන්නේ neck එක නිල් පාට පටියක් තියෙන්නේ. මේ දෙකම එකතු වෙලා එනවා නම් මේ දෙකේ නයිට්‍රස් ඔක්සයිඩ් සහ ඔක්සිජන් නැති බව අපි දැන් දන්නවා. right? ඔක මතක තියාගන්න කලර් කෝඩ් එක විභාග වලදී බයෝ වලදී විශේෂයෙන් අහලා තියෙනවා. එහෙනම් ඉන්න ඇනස්තීසියා වර්ග ටික ඔන්න මම කිව්වා ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් ඇනස්තීසියා වර්ග දෙක ජෙනරල් සහ ලෝකල් ඇනස්තීසියා. ඊට අමතරව ජෙනරල් ඇනස්තීසියා වල ඉන්හෙලේෂන් සහ ඉන්ට්‍රාවිනස් කියලා වර්ග දෙකක් බෙදෙන බව කිව්වා. ලෝකල් ඇනස්තීසියාත් වර්ග දෙකකට බෙදෙනවා කියලා කිව්වා මම with vasoconstriction සහ without vasoconstriction. ඔන්න කතන්දර ටික දන්නවා නම් ඇනස්තීසියා වල ඇති දෙයක් නැහැ. නෝට් එක මම වන්නම්. නෝට් එකත් එක්ක කම්පෙයාර් කරගෙන හොඳට තේරුම් ගන්න මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා. එහෙනම් හැමෝටම සුබ දවස්. right?